හරි. දැන් පුතාලා අපි ගිය සතියේ දශම ඔයගොල්ලන්ගේ දශම පාඩම අවසන් කරා නේද? මේකේ ගණන් ටික හදලා ගොඩක් ළමයි මට එවලක් තිබ්බා. හොඳයි. 13 වෙනි පාඩම අවසන් කරානේ. හරි. ඉවරයි. ඔව්. දැන් අපිට අද ළමයි අලුත් පාඩම පටන් ගන්න තියෙන්නේ. ආ නම්බරේ ආවුන්නේ නැද්ද? ඔය නම්බරේ කමන්නේ දැන්ට ඔය නම දාන් ඉන්නකෝ. හරි. නම්බරේ මේ මම එවන්නම්. මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. නම්බරේ හම්බෙච්ච නැති ළමයි. හරි. හොඳයි. සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා පාඩම පටන් ගමු. හරි දාන්න මාතෘකාව සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා. උදාලා හැමෝම අලුත් පාඩම දාන්න මාතෘකාව සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා. සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා 14 වෙනි පාඩමනේ. 14 වෙනි පාඩම. ඉක්මනට ලස්සනට මාතෘකාව දාන්න. හරි ඉක්මනට ළමයි දාන්න මාතෘකාව පාඩමේ නම සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා 14 පාඩම. ඉවරයි ලිව්වද? හරි. හොඳයි. දැන් ළමයි අපි දැන් ඊ සතියේ දශම පාඩම අවසන් කරා. දැන් ඒවල කාට හරි ක්ලාස් එකේ හිටියේ නැත්තම් නේ. හරි ඒවල රෙකෝඩින් ඉල්ලගෙන අනිවාර්යෙන් බලන්න ඕනේ ඈ. සියලුම පාඩම් වල රෙකෝඩින් තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම ක්ලාස් එකකට සහභාගී වෙන්න බැරුව ගියොත් රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ඕනේ. ඒ සතිය ඇතුළත ඒ ටික ඉවර කරන්නත් ඕනේ. හොඳයි. පුතාලා දැන් අපි සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා පාඩම ඔයගොල්ලන්ගේ 14 වෙනි පාඩම. හරි. අපි මේකේ අනුමාත්‍රකාව දාමු ළමයි. විශේෂයෙන්ම දැන් මේකේ ළමයි අපි මේ විවිධ සංඛ්‍යා වර්ග සංඛ්‍යා වර්ගීකරණය කියන කොටස තමයි මේකේ මුලින්ම කතා කරන්නේ. සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා ගැන ඉගෙන ගන්නයි හදන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම ළමයි අනුමාත්‍රකාව දාමු. සංඛ්‍යා වර්ග අනුමාත්‍රකාව දාන්න සංඛ්‍යා වර්ග. හරි ඉක්මන් කරන්න. සංඛ්‍යා වර්ග දාන්න අනුමාත්‍රකාව. ඉක්මනට මාතෘකාව දාලා පටන් ගන්න. සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා 14 වෙනි පාඩම. අනුමාත්‍රකාවක් දාන්න සංඛ්‍යා වර්ග කියලා. හරිද ඉක්මන් කරන්න. හරිනේ ඉවරයි නේද? අනුමාත්‍රකාව දැම්මද? හොඳයි. ඔව් දැන් පුතාලා අපි මුලින්ම ඉගෙන ගන්නවා මෙන්න මේම අහගන්න. දැන් අපිට ළමයි මේකේ සංඛ්‍යා වර්ග කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. හරි ඉස්සෙල්ලාම අපි කතා කරන්න හදන්නේ ඉරට්ට සංඛ්‍යා ගැන. සමහර අය අහලත් ඇති ඉරට්ට සංඛ්‍යා. හරිද? පළවෙනි සංඛ්‍යා වර්ගයේ ලෙස අපි ඉගෙන ගන්නවා ඉරට්ට සංඛ්‍යා. හරි අංක 1 ඉරට්ටේ සංඛ්‍යා නැත්නම් ඉරට්ට සංඛ්‍යා කියලා කියනවා. ඉරට්ටේ සංඛ්‍යා කියලා කියනවා. ඉරට්ට සංඛ්‍යා. ඔව්. ඉරට්ට සංඛ්‍යා. හරි. දැන් ඔයගොල්ලෝ ළමයි චූටි කාලේ ඉඳන් සංඛ්‍යා ඉගෙනගෙන තියෙනවනේ නේ. දැන් ඔයගොල්ලෝ බිංදුව ඉඳන් ගත්තොත් නේද? 0 1 2 3 4 5 6 7 8
මේ ගණන් කරගෙන යන්න පුළුවන්. කීයට යනකම් ගණන් කරන්න පුළුවන්ද දැන්? කීයට යනකම් ගණන් කරගන්න පුළුවන්ද? අපි ඉගෙන ගත්තනේ. ඔව්. අපි සංඛ්‍යා කුඩා සංඛ්‍යාව ඉඳන් ලොකු සංඛ්‍යා දක්වා ලියන්න සහ කියවන්න ඉගෙන ගත්තා. මතකයි නේද? මිලියන, බිලියන පාඩමක් තිබ්බනේ. ඔව්. එතකොට දැන් අපි හරිද බිංදුවේ ඉඳන් මේ ලොකු සංඛ්‍යා දක්වා ලියන්නයි කියවන්නයි දන්නවා. කලින් පාඩමකක් තිබ්බා අපි ඉගෙනත් ගත්තා. හොඳයි. දැන් ওই සංඛ්‍යා ළමයි අපිට එක එක වර්ග වලට වෙන් කරන්න පුළුවන්. තේරෙනවද? එක එක සංඛ්‍යා වර්ග වලට වෙන් කරන්න පුළුවන් අපි මේ ඉගෙන ගත්ත සංඛ්‍යා. එක වර්ගයක් තමයි ඉරට්ට සංඛ්‍යා. මට කියන්න පුතාලා මේක ඔයගොල්ලෝ මීට කලින් අහලත් ඇති ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? කාටද කියන්න පුළුවන්? ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ හරියටම සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා නම් හරියටම සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් අපි ඒ සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් ලෙස හඳුන්වනවා. දැන් අපි හරි ගත්තොත් 0 1 2 නේ. දැන් සංඛ්‍යා ලියාගෙන ගියොත් හරිද? අපිට ලියාගෙන යන්න පුළුවන්. ඔන්න බලන්න. හරි 0 1 2 මම එළියන්නේ පූර්ණ සංඛ්‍යා 0 1 2 3 4 5 6 7 8 9 ඔහොම දිගටම ලියාගෙන යන්න පුළුවන් නේ. ඉවරයක් නෑ නේ. 11 12 මම තිප්පේලියක් දාන්නම් නේ. ලියලා ඉවර කරන්න බෑනේ නේ. ඔව්. එතකොට අපිට ওই බිඳුවේ ඉඳන් නේද? හරි 1 2 3 4 5 ගණන් කරන් යන්න පුළුවන්. දිගටම ඉවරයක් වෙන්නේ නෑ නේ. 12 13 14 15 නේ. ඔහොම ගිහිල්ලා 100 200 300 1000 නේ. හරිද? දිගටම ගණන් කරගෙන යන්න පුළුවන්. ඔව්. සංඛ්‍යා. එතකොට ළමයි මේ අපි ලිව්ව මේ සංඛ්‍යා වල සමහර සංඛ්‍යා ළමයි දෙකෙන් හරියටම බෙදෙනවා. ඔව් මට පොඩ්ඩක් කියන්න මෙතන තියෙන මම මේ ලිව්ව මේ සංඛ්‍යා ටික දිහා බලලා දෙකෙන් හරියටම බෙදෙන සංඛ්‍යා මොනවද? දෙකෙන් හරියටම බෙදෙන සංඛ්‍යාටක් ගාලා කියන්නේ. දෙකෙන් ඉතිරි නැතිව හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යා මොනවද? හොඳයි 10. ඔව් 10 ළමයි හරි. මම රවුන්ඩ් කරන්නම්කෝ. මට කියන්න මම මේ ලිව්ව සංඛ්‍යා වලින් හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටික කියන්නේ 10 දෙකෙන් බෙදෙනවා හරි. තව පුතා 4 හොඳයි. 4 දෙකෙන් හරියටම බෙදෙනවා. කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. තව වෙනදි හරි. කීයද? 6 6. ඔව් අනිත් තමයි කියන්නේ දෙකෙන් හරියටම මෙතන බෙදෙන සංඛ්‍යා මොනවද තියෙන්නේ? රශී 12 හොඳයි. 12 දෙකෙන් හරියටම බෙදෙනවා නේ. 12 දෙකෙන් බෙදුවාම හරියටම බෙදෙනවා කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. netme හොඳයි 8. තව තියෙනවා. තව තෙනුරි හොඳයි. 2 අන්න හරි. මම මෙන්න මේ රවුන්ඩ් කරපු සංඛ්‍යා පුතාලා දෙකෙන් හරියටම බෙදෙනවා නේ. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. ඔව්. ඊට පස්සේ ළමයි දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් තියෙනවා. ගණන් හොඳයි තවත් දාලා තිබ්බනේ 12 14 හරි 16 18 ඔහොම දිගටම හම්බ වෙනවා. ඔව් මම මේ ලිව්ව සංඛ්‍යා වලින් මම අහන්නේ දෙකෙන් බෙදුවාම හරියටම බෙදෙන සංඛ්‍යා මම මෙන්න රවුන්ඩ් කරා. හරිද? හරියටම බෙදෙන සංඛ්‍යා රවුන්ඩ් කරා. චුට්ටක් අපි බලමු. දැන් මෙන්න මේ සංඛ්‍යා වලට අපි ළමයි කියනවා ඉරට්ට සංඛ්‍යා කියලා. තේරුණාද? ඉරට්ට සංඛ්‍යා. මේවට අපි කියන්නේ ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා බලා ගන්න. සංඛ්‍යාවක් දෙකෙන් හරියටම ඉතිරි නැතිව බෙදෙනවා නම් එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යා ලෙස අපි හඳුන්වනවා. තව මට කියන්න ඔතනින් පස්සේ දැන් 12 දක්වා අපි ලිව්වා. නෑ ලියන්න එපා තාම මොකුත් අහගෙන ඉන්න. තාම මොකුත් ලියන්න එපා හොඳට අහගෙන ඉන්න. ඔතනින් පස්සේ පුතාලා 12න් පස්සේ අපිට හම්බ වෙන ඉරට්ට සංඛ්‍යා පොඩ්ඩක් කියන්න බලන්න. 12න් පස්සේ තියෙන ඉරට්ට සංඛ්‍යා. රශී හොඳයි 14 16 18. තව ඉරට්ට සංඛ්‍යා 12න් පස්සේ තියෙන ඉරට්ට සංඛ්‍යා 14 හරි 16 හරි 18 ඊට පස්සේ තව 12න් පස්සේ තියෙන ඉරට්ට සංඛ්‍යා හොඳයි 20 22
24 ඔය දෙකේ ගුණාකාර දෙවරක් කරේ නේ දෙවරක් කරේ හරි ඔව් 20 22 24 26 27 දෙවරක් කරේ නේද හොඳයි හරි ඔව් තව ඕවර තරම් අපිට ඉරට්ට සංඛ්‍යා හම්බ වෙනවා එතකොට ඊට පස්සේ තෙනුරි හොඳයි ගොඩක් හරි අර ඔය වගේ දිගටම ඉවරයක් නෑ ඉරට්ට සංඛ්‍යා ඕන තරම් ලියන්න පුළුවන් නේ දිගටම හම්බ වෙනවනේ අපි හරි ඇති එතකොට දැන් මෙතන ඊට පස්සේ දෙකෙන් බෙදුවාම ඉතිරි වෙන සංඛ්‍යා තියෙනවා නේ දෙකෙන් හරියටම බෙදෙන්නේ නැති මම මේ කළු පාටින් දැන් කොටු කරන් යන සංඛ්‍යා බලන්න මේ මෙන්න මේ කොටු කරන් යන සංඛ්‍යා 1 3 5 7 9 11 ඔව් මේවා ළමයි දෙකෙන් බෙදුවාම හරියටම බෙදෙන්නේ නැහැ නේද හරියටම බෙදෙන්නේ නැහැ එතකොට මේවා ඕගොල්ලෝ අහලා ඇති එතකොට මේවට ළමයි අපි කියනවා මොන සංඛ්‍යා කියලාද හරි මේ 1 3 5 පුතේ 7 9 11 තවත් අපිට ඊට පස්සේ 13 15 17 19 දිගටම හම්බ වෙනවා මෙන්න මේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා වලටනේ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා වලට අපි කියනවා මොන සංඛ්‍යා කියලාද රශි තෙනුරි ඔත්තේ සංඛ්‍යා කියලා කියනවා හරිද මේවට අපි කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ නේද ඔව් මට කියන්න 11න් පස්සේ හම්බ වෙන ඔත්තේ සංඛ්‍යා ටික කියන්න 11න් පස්සේ තියෙන ඔත්තේ සංඛ්‍යා 13 හරි 11ට පස්සේ හම්බ වෙන ඔත්තේ සංඛ්‍යා බලන්න කියන්න 13 15 හොඳයි තව 17 19 21 හරි දෙකෙන් බෙදෙන්නේ නැහැ හරියටම නේ ඔත්තේ සංඛ්‍යා දෙකෙන් හරියටම බෙදෙනවා නම් ඉරට්ටේ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඔත්තේ සංඛ්‍යා රාහුල් එත්මි හරි හොඳයි තේරෙනවා ඕ දැන් එතකොට ළමයි දැන් මෙතන දැන් අපි ඔහොම දැන් වර්ග කරන් ගියාම හරිද උතනින් පස්සේ ඉරට්ටේ සංඛ්‍යාත් ඔයගොල්ලෝ දැන් කිව්ව හැකි ඔත්තේ සංඛ්‍යාත් කිව්ව හැකි හැබැයි පුතේ මෙන්න මෙතන මේ බිංදුව කියන සංඛ්‍යාව ඉතිරි වුණා දැන් බිංදුව කියන සංඛ්‍යාව ඉතිරි වුණා දැන් අතනින් පස්සේ අවුලක් නැහැනේ 13 15 17 ඔත්තේ සංඛ්‍යා හරිද 14 16 18 20 ඒ වගේ ඒවා ඉරට්ට සංඛ්‍යා. ඔව් දැන් මෙතන අපිට බිංදුව කියන එක ඉතුරු වුණා. පුතේ බිංදුව ගන්නේ ඉරට්ට සංඛ්‍යාවක් කියලාද ඔත්තේ සංඛ්‍යාවක් කියලාද? ඒකත් චුට්ටක් මතක තියාගන්න වෙනවා. බිංදුව. නිකන් මෙතන නිකන් ඕගොල්ලන්ට තේරෙනවානේ දැන් ඔත්තේ සංඛ්‍යාවක් ගාව තියෙන ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවක් ගාව තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මේ රටාව දිහා බලලා මට කියන්න බිංදුව අපි දාන්න ඕනේ ඉරට්ට සංඛ්‍යා කොටටද ඔත්තේ සංඛ්‍යා කොටටද? බලන්න මේ ඉරට්ටේ ඔත්තේ ඉරට්ටේ ඔත්තේ ඉරට්ටේ ඔත්තේ ඉරට්ටේ ඔත්තේ මට කියන්න ඕන රටාවට ගියොත් හරි ඉරට්ටේ ඔත්තේ ඉරට්ටේ ඔත්තේ මට කියන්න බිංදුව දාන්න ඕනේ මොන කොටටද ඈ හොඳට බලන්න මේ මම දැන් කිව්වා දැන් ඔත්තේ සංඛ්‍යාවක් ගාවට එන්න ඕනේ ඉරට්ට සංඛ්‍යාවක් මේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉතින් මේ පැත්තටත් එහෙම තමයි ඉතින් හරි ඉරට්ටේ ගාවට ඔත්තේ ගාවට ඉරට්ට සංඛ්‍යාවක් නේ ඉරට්ටේ ගාවට ඔත්තේ ගාවට ඉරට්ටේ ගාවට ඔත්තේ ගාවට ඉරට්ටේ ඕ තමයි අපි බිංදුව ගන්නේ මතක තියාගන්න බිංදුව අපි දාන්නේ අන්න එක වැදගත් මේ බිංදුව කියන සංඛ්‍යාව දාන්නේ ඉරට්ටේ සංඛ්‍යා කොටට කියලා මතක තියාගන්න වෙනවා හරි ඒක මේ රටාවෙන් ගන්නත් පුළුවන් ඉරට්ටේ ගානගෙන තේරුණාද ඒක ගන්න විදිය ඔව් හරිද ඉරට්ටේ කොටට තමයි බිංදුව දාන්නේ එහෙනම් මට කියන්න කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව කීයද කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව කීයද බිංදුව කුඩාම ඔත්තේ සංඛ්‍යාව කීයද කුඩාම ඔත්තේ සංඛ්‍යාව 1 කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව බිංදුව දැන් මට ඔතනින් ඉරට්ටේ සංඛ්‍යා ටික විතරක් ගත්තොත් කියන්න බලන්න ඉරට්ටේ සංඛ්‍යා මම ලියාගෙන ගියොත් ඉරට්ට සංඛ්‍යා විතරක් මම ලිව්වොත් හරිද ඉරට්ට සංඛ්‍යා අග්ගාලා කියන්න බිංදුවෙන් පටන් ගත්තාම බිංදුව 2 දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා විතරක් මම ලිව්වොත් කියන්න බිංදුව 2 4
6 8 10 12 14 16 18 නේ ඉවරයක් නෑ දෙකම ලියුවේ හැකි 20 නේ 22 පිට්පේලියක් දාන්නවා පැහැදිලිද ඔව් ඊට පස්සේ මම ඔතනින් අහනවා ඔත්තේ සංඛ්‍යා ටික ලියාගෙන ගියොත් දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා හරියට ඔත්තේ සංඛ්‍යානේ ඔත්තේ සංඛ්‍යා ටික ලියාගෙන ගියොත් චූටිම එකේ ඉඳන් කුඩාම එකේ ඉඳන් 1 මේ කියන්න බලන්න 3 ඔව් 5 7 9 11 13 15 17 19 21 මේ පිට්පේලියක් තේරුණාද ඔක්ති සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා මතකද දැන් අමතක වෙන්න බෑ හරි එහෙනම් අපි ළමයි මේකේ මුලින්ම දාමු අංක 1 ඉරට්ට සංඛ්‍යා සහ ඔක්ති සංඛ්‍යා කියලාම ලියන්න පටන් ගමු අපි ඉස්සෙල්ලා ඉරට්ට සංඛ්‍යා ලියලිමුනේ හරි ඉරට්ට සංඛ්‍යා කියලා ලිව්වද අංක 1 ඉරට්ට සංඛ්‍යා සහ ඔක්ති සංඛ්‍යා කියලා දාමු ඉරට්ට සංඛ්‍යා සහ අංක 1 ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා කියලාම ලියන්නකෝ ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා හරි ලියවද හැමෝම දැන් මාතෘකාව සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා 14 පාඩම අනුමාතෘකාව සංඛ්‍යා වර්ග කියලා දාලා ලියන්න අංක 1 දාලා ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා කියලා ලියවද ඉරට්ටේ සංඛ්‍යා සහ අපි මේ දෙකම එකම පාර ඉගෙන ගන්නයි හදන්නේ ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ලියවද දැන් ඊට පස්සේ ළමයි ලස්සනට හැමෝම මෙන්න මේක දාගන්න පාට පෑන් වලින් පාවිච්චි කරලා ලියාගෙන යන්නකො යටින් හරි මේක යටින් බිඳුවකම ඔහොම 1 2 3 4 5 6 7 8 9 10 11 12 පිට්පේලියක් දාන්න ක්‍රමානුසාර ලියාගෙන යන්න පාට පෑන් අරගෙන ඉරට්ට සංඛ්‍යා රවුම් කරගෙන යන්න පාට පෑනක් අරගෙන ඉරට්ට සංඛ්‍යා ටික රවුම් කරන් ගිහිල්ලා පාට පෑනකින් ඊදල දාලා ලියන්න ඉරට්ට සංඛ්‍යා කියලා ඊට පස්සේ තව පාට පෑනක් අරගෙන කොටු දාගෙන යන්න ඔත්ති සංඛ්‍යා වලට කොටු දාගෙන ගිහිල්ලා ඊතල දාලා පාට පෑනකින් ලියන්න ඔත්ති සංඛ්‍යා කියලා ඉක්මනට මේක ලියන්න ඉරට්ට සංඛ්‍යා සහ ඔත්ති සංඛ්‍යා කියලා ලියලා ඊට පස්සේ මේක යටින් මේ විදිහට ලස්සනට පාට පෑන් දෙකක් පාවිච්චි කරලා ලියන්න රවුම් කරන ඒවා රවුම් කරන්න කොටු කරපු ඒවා කොටු කරලා ඊතල දාලා ඔහම නම් කරගන්න ටක් ගාලා පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට ලස්සනට පාට පෑන් දෙකකින් ලියාගෙන යන්න ඔය වගේ කොටු කරලායි රවුම් කරලායි ඉරට්ට සංඛ්‍යා රවුම් කරන්න ඊතල දාලා ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා ඔත්ති සංඛ්‍යා කොටු කරලා කොටු දාලා ඊතල දාලා ඔත්ති සංඛ්‍යා කියලා ලියන්න පුතාලා හරිද
You either finish the. You're right, Rashid. අනිත් පුතාලා ඉවරද? ලස්සනට ලිව්වද ඔය වගේ පාට පෑන් වලින්? තාම නෑ ඉවර නෑ ඉක්මන් කරන්න. හරි. ඉක්මනට මේක ලියා ගන්න. රාහුල් ඉවරයිද? හරි. හැමෝම දැන් ඉවරද? ගායන්ගන ඉවරද? January. You're right. හරි. එතෙදි අමතක වෙන්න බෑ. නේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යා. ඔත්ත සංඛ්‍යා කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. හොඳයි. හරි. ඉවරයිනේ මේ ටික ලියලා. හා දැන් යටින් දාන්න ඉරට්ට සංඛ්‍යා කියලා දාලා මෙන්න මේක ලියාගෙන යන්න. ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා යන්න 0.2,4, මම ලියාගෙන ගිහිල්ලා අන්තිමට තිප්පේලියක් දාන්න. තිප් දාන්නේ තව ලියන්න පුළුවන් ඉරට්ට සංඛ්‍යා ගොඩක් තියෙනවා තව. ඉරට්ට සංඛ්‍යා කියලා දාලා මේක ලියාගෙන යන්න. හරි. මේක ලියන්න එපා. ඔත්ති සංඛ්‍යා තාම ලියන්න එපා. මේක ලියලා මේ ටික ලියවනම් හැටි. ඊට පස්සේ අපි පොඩ්ඩක් වචනෙන් ළමයි ලියමු ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඉරට්ට සංඛ්‍යා කියලා ලියුවනේ 0.2, 4, 6, 8, 10, 12, 13, 14, 16, 18, 22 තිප්පේලියක්. ඈ එහා පැත්තේ පිටුවේ. ඊට නැත්තම් අලුත් පිටුවක ලියන්න. එක දිගට ලියන්න ඊට නැත්තම් මේ ඊළඟ පේලිය ලියන්න. මෙහෙම ලියාගෙන යද්දී ඊට නැත්තම් ඊළඟ රුල ඇරලා යට රූලේ කියන්න. යට රූලෙන් ලියන්න ආයි. හරිද? මෙතනට ඉඳ ඉවර වුණා නම් පිටුව ඉතුරු ටික යටින් ලියලා කොකමා දාලා තිප්පේලියක් දාන්න. හරිද? ගණන් ගන්න හරිනේ? පුතාලා කලින් පාඩම් මගේ ඇරිච්ච ළමයි ඉන්නවා නම් වීඩියෝස් රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ඕනේ. හරිද? ඉවරද? හරි. ඒ ටික ලියලා ඉවරද? ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා මේ ටික ලිව්වද? ඉවරයි. දැන් මෙහෙම අපි ලියමු. ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? ලියන්න මෙහෙම යටින්. මේ ටික ලියලා ඒකේ යටින් ලියන්න මෙහෙම මම දැන් කියන එක ලියන්න සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් ලියන්න පූර්ණ සංඛ්‍යාවක් මෙයා පූර්ණ සංඛ්‍යානේ පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් එය ඉරට්ට සංඛ්‍යාවකි. ලිව්වද?
පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් එය පුතාලා ඉරට්ට සංඛ්‍යාවකි. හරි. මම මෙතන පොඩි ප්‍රශ්නයක් අහනවා. හරි පොඩි ප්‍රශ්නයක් මෙහෙම දෙන්නම්. මට ඔයගොල්ලෝ ලියන්න. හරිද? පොඩි ප්‍රශ්න කීපයක් මම දැන් මෙහෙම දෙනවා. හරි? ප්‍රශ්න කීපයක් දෙන්නයි හදන්නේ. හරිද? හරිනේ? ඔව්. හරි. දැන් ඒ ටික ලිව්වා නේද? පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ නම් එය ඉරට්ට සංඛ්‍යාවකි. හරි. ඉරට්ට සංඛ්‍යාවකි. හරි දැන් ලියන්න ළමයි මම ප්‍රශ්න කීපයක් ඔතන දෙන්නයි හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. හරිද? රෝම ඉලක්කම් එක ලියන්න. කුඩාම ඉරට්ට සංඛ්‍යාව කුමක්ද? රෝම ඉලක්කම් එක පළවෙනි ප්‍රශ්නේ. කුඩාම ඉරට්ට සංඛ්‍යාව කීයද? ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න බලන්න. කුඩාම ඉරට්ට සංඛ්‍යාව කීයද? මම කලිනුත් කිව්වා. කුඩාම ඉරට්ට සංඛ්‍යාව කීයද? කීයද පුතේ ඉන්නේ? හොඳයි තෙනුරි. හරි. අනිත් ළමයි කෝ? කුඩාම ඉරට්ට සංඛ්‍යාව කීයද? විනුජි හරි. අනිත් ළමයි උත්තර දාන්න. රාහුල්, රෂි, නෙත්මි, රාහුල්, ගයංගන හරි. පුතා කවිෂ හරි. කුඩාම ඉරට්ට සංඛ්‍යාව අපි දැන් ඉරට්ට සංඛ්‍යා ටික ලිව්වා බලන්න උඩ නේ 0 2 4 6 නේ කුඩාම ඉරට්ට සංඛ්‍යාව කීයද? 0 ලියන්න උත්තරේ 0 නේ 0 හරි 0 හොඳයි. ඊට පස්සේ ළමයි මම දෙනවා රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නේ ලියන්න. මට ඔයගොල්ලෝ ලියලා දෙන්න 20ත් 30ත් අතර 20ත් 30ත් අතර හරිද? 20ත් 30ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා 20ත් 30ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. 20ත් 30ත් අතර. ඒ කියන්නේ පුතේ 20ත් 30ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යාව තෝරලා ලියන්න ඕනේ. 20ට වැඩි 30ට අඩු. 20ත් 30ත් අතර. සෞභාග්‍යයා පුතේ 20ට වැඩි හොඳයි රාශි හරි. කොහොනෙක් කට්ටිය උත්තර දාන්න. 20ට වැඩි 30ට අඩු. 20ට වඩා විශාල 30ට වඩා කුඩා ඉරට්ට සංඛ්‍යා ටික ලිව්වනම් හරි. 20ට වඩා වැඩි 30ට වඩා අඩු සංඛ්‍යා තෙනුරි හොඳයි හරි. නෙත්මි හරි. විනුජි හරි. රාහුල් හරි. අනිත් ළමයි ඉක්මන් කරන්න. දිදුල හරි. පුතේ ගාංගන 20ට වැඩි 30ට අඩු. 20ට වැඩි 30ට අඩු. 20ට වඩා වැඩි 30ට වඩා අඩු. උත්තර දාන්න ගත්ත ළමයි 20ට වඩා වැඩි 30ට වඩා අඩු. 20ත් 30ත් අතර කිව්වොත් 20ට වඩා වැඩි 30ට වඩා අඩු මොනවද එන්නේ? 22 කල්හාරි හොඳයි හරි. ගාංගන 22 20ට වඩා වැඩි ඉරට්ට සංඛ්‍යා 30ට වඩා අඩු වෙන්නත් ඕනේ. මොනවද එන්නේ උත්තර? 22 තමයි දාලා ලියන්න. 24 20ට වඩා වැඩි 30ට වඩා අඩු ඉරට්ටේ වන සංඛ්‍යා දෙකෙන් බෙදෙන සංඛ්‍යා හරියටම නේ 24 26 28. පුතේ 20ත් 30ත් අතර කිව්වහම දැන් 20යි 30යි ඉරට්ටේ වුණාට ගන්න බෑ උතන්ට. ඇයි ඒ? 20ත් ඉරට්ටේ 30ත් ඉරට්ටේ. හැබැයි අපිට අහන්නේ
20ත් 30ත් අතරනේ අල්තායුරු දෙක තිබ්බාම මෙයාවයි කොහොමත් ගන්න බෑ. මෙයාට වඩා වැඩි වෙන්නත් ඕනේ, මෙයාට වඩා අඩු වෙන්නත් ඕනේ. තේරෙනවද? අන්න ඒවා තමයි අපි මෙතන ලියන්න ඕනේ ඉරට්ටේ වන අතර තියෙන ඒවා. 20ත් 30ත් අතර කිව්වහම ඒ අතර තියෙන ඉරට්ටේ වන සංඛ්‍යා තමයි ලියන්න ඕනේ. තේරෙනවද හැමෝටම? තේරෙනවද? ඔව්. හරි තේරුණා. හොඳයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. හරි මම දෙනවා මෙහෙම 50 සිට 60 දක්වා 50 සිට 60 දක්වා ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. 50 සිට 60 දක්වා ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. ප්‍රශ්නාංක 3. 50 සිට 60 දක්වා ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. පුතේ සිට දක්වා කිව්වොත් මෙන්න මෙහෙමයි අපි දැන් අල්තායුරු දෙක තිබ්බොත් මෙයාව ගන්නෙත් නෑ මෙයාව ගන්නෙත් නෑ. මේ දෙක අතර. හැබැයි පුතේ සිට දක්වා කිව්වොත් මෙයාව ගන්න පුළුවන්. එනි මෙයා දැන් මෙතන අහන්න ඉරට්ට සංඛ්‍යාවනේ. ඔව් මෙයා ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා නම් මෙයාව ගන්න පුළුවන්. එයාගේ ඉඳලා මේ දක්වා කිව්වොත් ළමයි මෙයාව ගන්න බෑ. එයා දක්වා තියනවා කියන්නේ ඊට වඩා අඩු වගේ අදහසක් තමයි මෙතනින් දක්වා කියන වචනෙන් කියවෙන්නේ. මතක තියාගන්න. හරිද? ඒතර 50 සිට කිව්වහම 50 ඉරට්ටේ නිසා 50 ගන්න පුළුවන්. 50 ඉඳන් 60 දක්වා කිව්වහම මෙයාව ගන්න බෑ. මෙයා ඉරට්ටේ වුණත් මෙයාව ලියන්න බෑ උත්තරේට. එතකොට මෙතන 50 සිට දක්වා කිව්වොත් ඉරට්ට සංඛ්‍යා ටික ලියද්දි 50 ගන්න පුළුවන් ඉරට්ට වෙන හින්දා. හරිද? 50 ඊට පස්සේ 52 54 කියන්න 56 පුතේ 58 වෙනකන් අපි ලියන්න ඕනේ. හැබැයි 60 ලිව්වොත් වැරදි. හේතුව දක්වා කිව්වොත් මෙයාව ගන්න බෑ කියලා මතක තියාගන්න. දක්වා කිව්වොත් මෙයාව ගන්න බෑ. සිට කියන හින්දා මෙයාව ගන්න පුළුවන් ඉරට්ටේ වෙනවා නම් 50 ඉරට්ටේ හින්දා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි රෝම ඉලක්කම් 4 වෙනි ප්‍රශ්නේ ඔන්න තව එකක් මම ඔය වගේ දෙනවා මෙහෙම. හරි. රෝම ඉලක්කම් 4 මම දෙනවා 100 සිට 110 තෙක් අන්න. තෙක් 100 සිට 110 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. සිට තෙක්. එන්න මේ සිට තෙක් කිව්වොත් ළමයි සිට කිව්වොත් කොහොමද මෙයාව ගන්න පුළුවන්නේ? ඉරට්ටේ වෙනවා නම් මෙයාව ගත හැකි. තෙක් කිව්වහම මතක තියාගන්න මෙයාවත් ගන්න පුළුවන්. හරිද? තෙක් කිව්වහම මෙයාවත් ගන්න පුළුවන් ඉරට්ටේ වෙනවා නම් ලියුවේ හැකි. මෙයාවත් ගන්න පුළුවන් මෙයාවත් ගන්න පුළුවන්. සිට තෙක් කිව්වොත්. සිට දක්වා කිව්වොත් මෙයාව ගන්න පුළුවන් මෙයාව ගන්න බෑ. අල්තායුරු දෙක තිබ්බොත් මෙයාව ගන්නත් බෑ මෙයාවත් ගන්න බෑ. මතක තියාගන්න. අල්තායුරු දෙක තිබ්බොත් මෙයාවයි දෙන්නම ගන්න බෑ. ඒ දෙක අතර තියෙන ඒවා තමයි ලියන්න ඕනේ. සිට දක්වා කිව්වොත් මෙයාව ගන්න පුළුවන්. දක්වා කියන එක ගාව යාව ගන්න බෑ. සිට තෙක් කිව්වොත් මෙයාව ගන්නත් පුළුවන් මෙයාව ගන්නත් පුළුවන්. හැබැයි ළමයි මේ කියන එකට අහු වෙනවා නම් විතරයි. ඉරට්ට වෙන්නේ නැහැ. ඔව් 100 ඉරට්ට සංඛ්‍යාවක් කියලා ඔයගොල්ලෝ දන්නවා. දෙකෙන් බෙදනවානේ. ඔව් 100 ඉරට්ටේ 100 ඊට පස්සේ 102 100 හොඳයි 4 හරි 106 108 110ක් මෙතනට ලියුවේ හැකි තෙක් තියෙන හින්දා. මතක තියාගන්න.
අල්තයනු දෙක තිබ්බොත් ළමයි මෙයාව ගන්නත් බෑ මෙයාව ගන්නත් බෑ. ඒ දෙක අතර තියෙන ඒවා තමයි මෙතන ඉරට්ටේ වෙන සංඛ්‍යා හරි. සික දක්වා කිව්වොත් මෙයාව ගන්න පුළුවන් මෙයාව ගන්න බෑ. සික දෙක කිව්වොත් මෙයාවත් ගන්න පුළුවන් මෙයාවත් ගන්න පුළුවන්. නේ? ඒ දෙක අතර ඒවත් ඕනේ මෙයාවයි ගන්නත් පුළුවන්. සික දක්වා කිව්වොත් මෙයාව ගන්නවා මෙයාව ගන්නෙ නෑ. ඒ දෙක අතර ඒවා ගන්නවා. අල්තයනු දෙක තිබ්බොත් මේ දෙක අතර ඒවා විතරයි ගන්නෙ. මතක තියාගන්න. හොඳයි. හරි. දැන් ඊළඟට ළමයි අපි ඔත්ති සංඛ්‍යා කියලා දාලා අපිට ඉන්න. ඉරට්ට සංඛ්‍යා. හරි. පොඩි ඉන්න ඔත්ති සංඛ්‍යා කියලා දාන්න එපා. දැන් ළමයි අපිට මේ සංඛ්‍යාවක් දීලා නේ අපෙන් අහනවා ඉරට්ටේ වන සංඛ්‍යා තෝරන්න කියලා. ටිකක් ලොකු සංඛ්‍යා බලමු. හරිනේ. ලොකු සංඛ්‍යා. හරි. දැන් මේ සංඛ්‍යාවක් ඉරට්ටේ වෙනවා නම් අපිට කිව්ව හැකි ඒ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම හොඳට අහගන්න. ඉරට්ටේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම ඕන බලන්න වෙන වෙලේ වැදගත් දෙයක්. ඕනම ඉරට්ට සංඛ්‍යාවක අපි කවුද ලියලා බලමුකෝ. හරි. ඔන්න බලන්න. මම ලියලා පෙන්නන්නම්. බිංදුවනේ කුඩාම ඉරට්ට සංඛ්‍යාව 2 4 6 8 10 12 14 නේ හරි 16 18 20 හරි ඔහොම ගිහිල්ලා ඊට පස්සේ හරි මේ දිගටම ඔහොම යනවන්නේ හරි ඔහොම ගිහිල්ලා පුතේ 100 වෙනකම් එනවා හරිද හරි 100 වෙනකම්ම නැත්තම් අපි 98 හරිද ඊට පස්සේ ආයි 100 102 නේ 104 හරි ඔහොම ගිහිල්ලා මෙතන 198 වෙනකම් එනවා. ඊට පස්සේ ආයි 200 නේ. හරි 200 202 හරි 204 ඔහොම ගිහිල්ලා හරි ඔහොම දිගටම යනවා නේ. ඔහොම ගිහිල්ලා හිතන්නකෝ දිගටම ගිහිල්ලා අන්තිමට පුතේ 998 එනවා. ඊට පස්සේ 1000 දැක්කද මේ 1000 හරිද? මේ ලියන්නේ ඉරට්ටේ සංඛ්‍යා 1002 නේ. හරි ඔහොම දිගටම අපිට ලියාගෙන යන්න පුළුවන්. ඔව්. එතකොට පුතේ මේ ඉරට්ටේ සංඛ්‍යාවක ඔයගොල්ලන්ට බැලුව හැකි එක ස්ථානයේ ඉලක්කම මොකද වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම හොඳට බලන්න. දැන් මේකේ නම් එක ස්ථාන විතරයි තියෙන්නේ මේවල. මේකේ ඉඳන් එක ස්ථානයයි 10 ස්ථානයයි දෙකම තියෙනවා. එක ස්ථානයේ 10 ස්ථානේ. එක ස්ථානයේ 10 ස්ථානේ නේ. හරි එක ස්ථානයේ 10 ස්ථානේ නේ. එක ස්ථානයේ 10 ස්ථානේ. මෙතන ඉඳන් ළමයි එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ. හරි එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ. තේරෙනවනේ? හරි. තේරුණා නෙමෙයි? එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ. මෙතන ඉඳන් ආයේ එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 10 ස්ථානයේ. මතකයි නේද? ඔව්. එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 10 ස්ථානයේ. තමයි ඉරට්ටේ වන ඕනම සංඛ්‍යාවක. හරි පොඩි සංඛ්‍යා, ලොකු සංඛ්‍යා, විශාල සංඛ්‍යා ඉරට්ටේ නම් එක ස්ථානයේ ඉලක්කමට මොන සංඛ්‍යාද එන්නේ? හොඳට බලන්න. ඉරට්ටේ වන සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන සංඛ්‍යා මොනවද? එක ස්ථානයේට එන සංඛ්‍යා බිඳුව. තව එක ස්ථානයේට බලන්න මේ බිඳුව. 2 හරිද? 4 එක ස්ථානයේට එන ඉලක්කම් ඉරට්ටේ වන සංඛ්‍යාවක එක ස්ථානයේට එන ඉලක්කම් 6 නේ 6 හරිද 8 නේ මෙන්න මේ ඉලක්කම් පහ හොඳට බලන්න මතක තියාගන්න පුතේ පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන ඉලක්කම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන ඉලක්කම මෙන්න මේ ඉලක්කම් වෙනව නම් මොනවාද 0 2 4 6 8 ඔන්න ඔය ඉලක්කම් වෙනවා නම් නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක පොඩි කුඩා විශාල ලොකු ඕනම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ මෙන්න මේ ඉලක්කම් වලින් මොකක් හරි ඉලක්කමක් තිබ්බොත් ඒ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. දැන් උදාහරණයක් මම නිකන් අහනවා පුතේ 500 හරිද 536 කියන සංඛ්‍යාව. මට කියන්න ඉරට්ටේ සංඛ්‍යාවක්ද ඔත්තේ සංඛ්‍යාවක් වෙනවද? 536 කියන සංඛ්‍යාව ඉරට්ට
ඉරට්ටේ වේද ඔත්තේ වේද? බලන්න එක ස්ථානයේ ඉලක්කම අන්න 6 නේ දෙකෙන් බෙදෙනවානේ. හරි 536 ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා. මොකද 6 ඉලක්කම තියෙනවා කියන්නේ 536 කියන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. හරිද? ඊට පස්සේ මම අහනවා 978 කියන සංඛ්‍යාව. මොකද වෙන්නේ 978? ඔව් බලන්න එක ස්ථාන ඉලක්කම 8 දෙකෙන් බෙදෙනවානේ නේ දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ මේ 978 කියන එක දෙකෙන් හරියටම බෙදෙනවා. මේක ඕනනම් බෙදලා බැලුවා හැකි හැම බෙදන්න යන්න අවශ්‍ය නැහැ. මේ 536ත් දෙකෙන් හරියටම බෙදෙනවා. මේ දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා මෙයා ඉලක්කේ. 978ත් ඉලක්කේ හේතුව අග ඉලක්කම 8 තියෙන හින්දා. හරිද? ඊට පස්සේ මම අහනවා 1032 කියන සංඛ්‍යාව. මොකද වෙන්නේ? 1032 ඈ 1032 අග ඉලක්කම පුතේ ඕ 2. ඒ කියන්නේ අග ඉලක්කම 2 කියන්නේ මෙයාව දෙකෙන් බෙදෙනවා. මෙයා ඉලක්කේ. ඊට පස්සේ පුතේ මම දෙනවා 5774. 5774. මොකද හිතෙන්නේ ওই සංඛ්‍යාව ඉරට්ටේද නැද්ද? ඔව් ඉරට්ටේ. අග ඉලක්කම එක ස්ථාන ඉලක්කම 4 බලන්න 4 ඒ කියන්නේ මෙයා ඉරට්ටේ දෙකෙන් ඉතිරි නැතිව හරියටම බෙදෙනවා 5774. පැහැදිලිද? හොඳයි. හරි. ඔය වගේ අපි බලමු තව කීපයක් නිකන්. හරි 9000 පුතේ 990 9990 මොකද හිතෙන්නේ ඉරට්ටේද 9990 ඔව් ඉරට්ටේ හේතුව අග ඉලක්කම මෙන්න බිඳුව මෙයාව දෙකෙන් හරියටම බෙදෙනවානේ 9990 හරි හොඳයි ඊට පස්සේ මම අහනවා 12400 හරිද අපි ගමු 406 මේ සංඛ්‍යාව ඉරට්ටේද 12406 ඔව් ඉරට්ටේ හේතුව මේ අග එක ස්ථානයේ ඉලක්කම 6 තියෙන්නේ දෙකෙන් බෙදෙනවා මේ සංඛ්‍යාව දෙකෙන් හරියටම බෙදෙනවා 12406 නේ ඉරට්ටේ හොඳයි හරි ඔය වගේ අපිට නේ ලොකු සංඛ්‍යාව වුණත් ගන්න පුළුවන් තව එකක් බලන්න 350 1224 මේ සංඛ්‍යාව මොකද වෙන්නේ ඉරට්ටේද නැද්ද ඉරට්ටේ හේතුව 351224 නේ 351224 අග ඉලක්කම එක ස්ථාන ඉලක්කම 4 දෙකෙන් බෙදෙන නිසා මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා ඉරට්ටේ හරිනේ ඔව් ඊට පස්සේ මම නිකන් අහනවා නේ 17 මිලියන හරිද 203400 මේ සංඛ්‍යාව ඉරට්ටේද නැද්ද 17 මිලියන 203400 අග ඉලක්කම බිඳුව ඒ කියන්නේ මේක දෙකෙන් බෙදෙනවා හරියටම ඉරට්ටේ තේරෙනවද ඔව් දැන් ළමයි මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව 2,4,6,8 වැනි ඉලක්කම් තිබේ නම් එම සංඛ්‍යාව දෙකෙන් හරියටම බෙදෙනවා. ඒ කියන්නේ ඉරට්ටේ වෙනවා. හොඳයි ලියන්න මෙහෙම. හරි මේවා මොකුත් දැන් ලියන්න යන්න එපා. මම දැන් කියන එක ලියන්න. ලියන්න පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම
පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම බිංදුව කමා 2 කමා 4 කමා 6 කමා 8 පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම බිංදුව 2 4 6 8 වේ නම් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇති ඉලක්කම 0.2, 4, 6, 8 වේ නම් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. හරි ලිව්වද? හොඳයි. හරි ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. හොඳයි. ඊට පස්සේ තමයි අපි බලමු ඔතන ඔන්න උදාහරණ කිහිපයක් ලියන්න. උදාහරණ මොනවාද අපි ලියුවේ? කිහිපයක් ලියමු. 468 998 උදාහරණ කියලා ලියන්න. හරි. 1000 අපි ගත්තොත් 996 දාන්න. 996 1004 හරි 10250 නේ මම කීපයක් ලියන්නේ උදාහරණ වලට 225302 හරි කීපයක් ලියන්න සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කමට නේද 0 2 4 6 8 වගේ ඉලක්කම් තියෙනවා නම් එම සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා වෙනවා. හරි ඒ කියන්නේ දෙකෙන් හරියටම පුතේ බෙදෙනවානේ. දැන් මම මේ ලිව්වේ ඒවා දෙකෙන් හරියටම බෙදෙනවා. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. හරිද? දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. හරි නේද? හරි. හරි. ඊළඟට අපි ඔත්තේ සංඛ්‍යා ලියමු. හරි ලියන්න ඔත්තේ සංඛ්‍යා. ගන්න ඔත්තේ සංඛ්‍යා කියලා. උදාම ඔත්තේ සංඛ්‍යාව එකනේ දෙකෙන් හරියටම බෙදෙන්නේ නැති සංඛ්‍යා ලියමු. ඔත්තේ සංඛ්‍යා 1 3 5 ලියන්න 7 9 11 13 15 17 19 21 23 22 දාන්න ඉක්මන් කරන්න. ඔත්තේ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා කියලා දාලා ලියන්න.
ලිව්වද? ඔත්තේ සංඛ්‍යා කියලා දාලා ලියන්න. හරි. ඉක්මන් කරන්න ලියන්න. ලිවන්නේ මේ ටික. ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 කමා දාලා ලියලා පිප්පෙලියක් දාන්න. හරි. ලියන්න. ලියන්න පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් මේක අපි ලියන්න පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් හරියටම නොබෙදේ නම් ඒ කියන්නේ පුතේ ඔය සංඛ්‍යා දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙනවානේ. මේ ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙනවා අන්තිමට. පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් හරියටම නොබෙදේ නම් එම සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ලෙස හැඳින්වේ. ඔත්තේ සංඛ්‍යා ලෙස හැඳින්වේ. මතකයි නේද? දෙකෙන් බෙදෙන්නේ නැත්නම් හරියටම ඔත්තේ සංඛ්‍යා කියලා තමයි අපි ගන්නෙ. හරි දැන් මේවා ළමයි නිකන් ඔයගොල්ලන්ම එකක් බෙදලා පෙන්නන්නම්. දැන් හිතන්නකෝ අපි 15. පුතේ දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? 15 දෙකෙන් බෙදුවොත් 15ට දෙකේ 7යි 7 වරක් 2 14යි. 15න් 4ක් අඩු කරාම ඉතිරි අන්තිමට එකක් ඉතිරි වෙනවානේ. මේ ඕනම ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවාම ළමයි අන්තිමට එකක් ඉතිරි වෙනවා. දැන් ඉරට්ටේ සංඛ්‍යාවක් අපි දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? 18 දෙකෙන් බෙදුවොත් හරියටම 9යි. 9 වරක් 2 18යි. අන්තිමට කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. නේ ඉතිරි නැහැ බිඳුවයි. හරි ඉරට්ටේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවොත් හරියටම දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඉතිරි වෙන්නේ නැහැ කීයක්වත්. ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවොත් හරිද මෙතන අන්තිමට එකක් ඉතිරි වෙනවා. මතක තියාගන්න. හරි. දැන් මම පොඩි ප්‍රශ්න කිහිපයක් දෙන්නයි හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියන්න මේකේ. කලින් වගේම රොමිලක්කන් එක කුඩාම ඔත්තේ සංඛ්‍යාව ලියන්න. කුඩාම ඔත්තේ සංඛ්‍යාව ලියන්න දෙවෙනි එක. හරි මම දෙන්න. ඊළඟට හරි 1ත් 10ත් අතර පිහිටි ඔත්තේ සංඛ්‍යා ලියන්න. ඔත්තේ සංඛ්‍යා ලියන්න. 1ත් 10ත් අතර පිහිටි ඔත්තේ සංඛ්‍යා ලියන්න. ටග්ගාලා කරන්න බලන්න. කුඩාම ඔත්තේ සංඛ්‍යාව. හරිම ප්‍රශ්න කිහිපයක් දෙන්නම් මෙතන තව. රොමිලක්කන් 3. හරිද? ලියන්න බලන්න. 40 සිට 50 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා ලියන්න. අන්තිම එක 101 සිට 109 තෙක් 101 සිට 109 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා ලියන්න. හරි මම පොඩි වෙලාවක් දෙන්න පුතේ මේ ප්‍රශ්න 4ට උත්තර ලියන්න ටක් ගාලා.
හරි. එකත් 10ත් අතරනේ. ඔව් එකත් 10ත් අතර. එකත් 10ත් අතර කියලා එන්න ඕනේ. එකත් 10ත් අතර පිහිටි ඔත්තේ සංඛ්‍යා ලියන්න. ඊට පස්සේ 40 සිට 50 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා ලියන්න. 101 සිට ඊට පස්සේ 109 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා ලියන්න. ඔන්න ඔය ප්‍රශ්න හතරට උත්තර ලියන්න පොඩි වෙලාවක් දෙන්නම්. ඊට පස්සේ බලමු හරියට ලියලා තියෙන්නේ කවුද කියලා. හතරම ලියන ඉවර කට්ටිය ඉන්නවද? ඉවරයි. ඔක්කොම හොඳයි. ඉවරයිද? ඉවරයි. විනුජී හරි බලමු. හරි. දැන් අතු පෑන අරන් හරි දාගන්න මම උත්තර ටික ලියන්නම්. ඉස්සෙල්ලාම පුතේ එක කුඩාම ඒක ලේසියෙන් කුඩාම ඔත්තේ සංඛ්‍යාව කීයද? 1නේ. පළවෙනි එකට උත්තරේ හරි 1. හරි දාගන්න අතු පෑනින්. අතු පෑනින් හරියට දාගන්න. හරි ළමයි. වැරදි වුණොත් අතු පෑනින් උත්තර හදාගන්න. හරි. 1ත් 10ත් අතර පිහිටි ඔත්තේ සංඛ්‍යා කිව්වහම 1ට වැඩි 10ට අඩු ඒවා ලියන්න ඕනේ. 1ට වැඩි සහ 10ට අඩු එක ලියන්න බෑ ඔත්තේ උනාට. මොකද 1ත් 10ත් අතර කිව්වහම 1ට වඩා වැඩි 10ට වඩා අඩු ඔත්තේ සංඛ්‍යා 3 5 7 9 තමයි ලියන්න වෙන්නේ. 3 5 7 9 1ට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා ටික ওই ටික තමයි එන්නේ. 40 සිට 50 දක්වා කිව්වහම ළමයි දැන් 40 ගන්න පුළුවන්. 50 ගන්න බෑ කොහොමද දක්වා කිව්වහම. හැබැයි 40 ගන්න බෑ. 40ත් ඕනනම් ගන්න පුළුවන් සිට කිව්වහම. හැබැයි 40 ළමයි ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයිනේ. 40 ඉරට්ටේනේ. ඒකින්ද 40 ලියලා හරියන්නේත් නෑ. සිට කිව්වොත් 40ත් ගත්ත හැකි. හැබැයි ළමයි 40 ඉරට්ටේ හින්දා මෙතන අපිට කියන්නේ ඔත්තේ සංඛ්‍යාවනේ. එතකොට 41 තමයි ලියන්න පටන් ගන්න වෙන්නේ. 41 43 45 47 49 දක්වාම ගන්න පුළුවන්. 49 වෙනකම්ම ලියුවේ හැකි. 50 දක්වා කිව්වහම 50ට අඩු වෙන්න ඕනේ. 40 ඉඳලා තියෙන ඔත්තේ සංඛ්‍යා 41න් තමයි අපිට ලියන්න වෙන්නේ. 40 ලියන්න බෑ හේතුව 40 ඉරට්ටේ. සිට කිව්වහම 40 ඉඳන්ම ලියුවේ හැකි. 40 ඉරට්ටේ ඉඳලා ඔතනට 40 ලියන්න බෑ. 41 ඉඳන් ලියන්න. 101 සිට 109 තෙක් කිව්වහම සිට කිව්වහම මෙයක් පුළුවන්. තෙක් කිව්වහම මෙයක් පුළුවන්. අනික මේවා ඔත්තෙත් වෙන හින්දා මේ දෙකම ලියන්නත් වෙනවනේ. ඔව්. හරි එතකොට 101 ඉඳන්ම ලියාගෙන යන්න 103 105
107 109 මට කියන්න හරියටම මේක ලිව්ව ළමයි ඉන්නවද ඔක්කොම ටික හරි ගිය අය මේ ප්‍රශ්න හතරම හරියටම එකක්වත් වැරදි නැතුව හරියටම ලිව්ව ළමයි ඉන්නවද ඈ තෙනුරි හරි පවිෂ හරිනේ හොඳයි කල්හාරි හරි ගියා රෂී හරි ගියා මිනුජි හොඳයි පවිෂ හරි හරි ඔක්කොම ටික හරි ගියා පැහැදිලිද ඒක දිදුල හරිද හරි හරිනේ හොඳයි පුතාලා එතකොට මේ ටික පුළුවන් නේ හරි ඊළඟට දැන් අපිට ළමයි දැන් අපිට සංඛ්‍යාවක් දීලා අහනවා මේක ඔත්තේද ඉරට්ටේද කියලා. එතකොට දැන් අපි දන්නවා සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම මතකනේ සංඛ්‍යාවක මම කලින් කිව්වා සංඛ්‍යාවක අග ඉලක්කම එක ස්ථාන ඉලක්කම 0 2 4 6 8 වුණොත් ඒ සංඛ්‍යාව ඉරට්ටේ වෙනවා. එහෙනම් ළමයි මට කියන්න සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 1 3 5 7 9 වෙනුත් කිසියම් පූර්ණ සංඛ්‍යාවක ඇයි ක්ලාස් එකට මොකද අයින් වුණාද ක්ලාස් එකෙන් ආපහු පුතේ ලින්ක් එකෙන් එන්න බලන්න කියන්නේ වැඩ කරන්නේ නැහැ ලින්ක් එක ඔයාගන්න හරි චුට්ටක් බලන්න වෙනවා එතකොට ළමයි සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම අග ඉලක්කම ගයන් ගන්නකෝ ක්ලාස් එකේ ඉන්නවනේ ගයන් ගන්න හරිනේ ජොයින් වුණාද හරි සංඛ්‍යාවක පුතේ අග ඉලක්කම හරිද අපි දැන් කලින් ඉගෙන ගත්තා මතකනේ සංඛ්‍යාවක අග ඉලක්කම 0 2 4 6 8 තිබ්බොත් ඒ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා වෙනවා කියලා දැන් අපි ඉගෙන ගත්තා. එහෙනම් ළමයි සංඛ්‍යාවක අග ඉලක්කම 1 3 5 7 9 තිබ්බොත් මොකද වෙන්නේ? ඒ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වෙනවා. හරිද? අපි ඒක ලියලෙමු. ලියන්න පුතේ මෙහෙම උතන පහලින් සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1 3 5 7 9 ලියන්න සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1 3 5 7 9 ක්‍රමාදාලා ලියන්න වේ නම් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1 3 5 7 9 තිබේ නම් එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වේ. ලියවද? එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වේ. ලියවද? හරි. අපි පොඩි උදාහරණ කීපයක් ළමයි ලියමු. ඔත්තේ සංඛ්‍යා කීපයක්. හරි බලන්න.
පුතේ 57 බලන්න එක ස්ථාන ඉලක්කම 7 නේද තියෙන්නේ. එතකොට ඉරට්ටේ වෙන්නේ නැහැ ඔත්තේ තමයි වෙන්නේ නේ. ඔව්. හරි 99 අග ඉලක්කම 9 නේ දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. 57 දෙකෙන් බෙදෙන්නේ නැහැ. මේ දෙකෙන් බෙදුවොත් ළමයි එකක් ඉතිරි වෙනවා. 99 දෙකෙන් බෙදුවොත් හරියටම බෙදෙන්නේ නැහැ එකක් ඉතිරි වෙනවා. හරිද? ඊට පස්සේ 187 නේ. හරි 893 මේ මම ලියන්නේ ළමයි උදාහරණ ලියන්න. ඔත්තේ සංඛ්‍යා කීපයක් අපිට හම්බ වෙන්න නේ. ගොඩක් තියෙනවා. අපි කීපයක් ලියමු. හරි 2059 2059 හරි ඊට පස්සේ ඕනනම් 11341 නේ ඔන්න කීපයක් ලියන්න ඔය පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම 1 3 5 7 9 කියන ඉලක්කමක් වුණොත් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ හරියට නේ ඒ කියන්නේ ඔත්තේ වෙනවා ලියන්න උදාහරණ කියලා දාලා ලියන්න උදාහරණ කියලා ලියන්න ඉක්මන් කරන්න හරිද හරි right දැන් හරි ඒ ටික තේරෙනව නේද හැමෝටම දැන් අපිට ළමයි සංඛ්‍යාවක් දීලා ඇහුවොත් ඔත්තේද ඉරට්ටේද කියලා පුළුවන් වෙන්න ඕනේ උත්තරේ ලියන්න හරියටම ඔත්තේද මම ඒ වගේ ප්‍රශ්න කීපයක් දෙන්නම් අන්තිමට හරි සංඛ්‍යා කීපයක් දීලා ඔත්තේ සංඛ්‍යා තෝරන්න ඉරට්ටේ සංඛ්‍යා තෝරන්න පුළුවන් වෙන්න ඕනේ තේරෙනවද හරි අග ඉලක්කම 1 3 5 7 9 තිබ්බොත් ඒ සංඛ්‍යා යන්නේ ඔත්තේ සංඛ්‍යා වලට සංඛ්‍යාවක අග ඉලක්කම 0 2 4 6 8 තිබ්බොත් ඒ සංඛ්‍යා අහු වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා ගොඩට මතකයි නේද අමතක වෙන්න බෑ හරි දැන් ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම අපිට පොඩි වැදගත් දෙයක් මම කියලා දෙන්න හදන්නේ මේ දැන් අපි හිතමුකෝ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරාම මොකද අහගන්න අපි ඕගොල්ලෝ මට කියන්න ඕනෑම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ටක් ගාලා කැමති ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හිතා ගන්න හැමෝම ළමයි පැන්සලක් ගන්න ටක් ගාලා පැන්සලක් අරගෙන පොතේ පිටිපස්සේ පිටුව පෙරලා ගන්න පැන්සලයි පොතයි අරගෙන නැත්නම් කොලයක් හරි ගමන් නැහැ කොලයක් හරි වැඩක් නැති කොලයක් තියෙනවා ළඟ ටක් ගාලා කොලයක් ගන්න half sheet කොලයක් හරි ඔය මොකක් හරි කටු කොලයක් හරි කටු පොතක් හරි මොකක් හරි අරගෙන පැන්සල හරි පෑන් හරි ගමන් නැහැ ඔයගොල්ලෝ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හිතා ගන්න ඔයගොල්ලෝ කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියන්න කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ඕනෑම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලිව්වද හැමෝම ටක් ගාලා මොකක් හරි හිස් කොලයක් අරගෙන පෑන හරි පැන්සල හරි අරගෙන කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හරි ටක් ගාලා මට දාන්න ඕගොල්ලෝ ලිව්ව ඉරට්ටේ සංඛ්‍යා දෙක කැමති ඕගොල්ලෝ කැමති ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ඈ හොඳයි හරි හරිද හොඳයි එකලා මේ ක්ලියර් තියෙනවා 48යි 34යි හරි 0.10 20යි 22 හරි කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හරි ලිව්වනේ ලියලා ඒ සංඛ්‍යා දෙක එකතු කරන්න ඔයගොල්ලෝ ලිව්ව මේ දෙකම ඕනේ නැහැ ඔයගොල්ලෝ ලිව්ව කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියලා ඒ දෙක එකතු කරන්න හොඳයි හරි ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියලා ඒ දෙක එකතු කරන්න එකතු කරා ඔය එකතු කරාම එන සංඛ්‍යාව මට කියන්න ඉරට්ටේද ඔත්තේද කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියලා ඒ දෙක එකතු කරන්න හරි 8යි 4යි එකතු කරාම මට එන්නේ මෙතන 8යි 4යි කීයද 12යි නේ මම දෙක දැම්ම ඉතුරු එක මෙහාට අරන් ආවා 1යි 4යි 5යි 3යි කීයද මෙතන එන්නේ 8යි මට එන්නේ ළමයි 82 නේ ඕගොල්ලන්ටත් අගයක් එනවනේ මොකක් හරි ඒ එන සංඛ්‍යාව ඉරට්ටේද ඔත්තේද ඔයගොල්ලෝ කැමැතිම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියලා එකතු කරාම එන අගයක් මොකද වෙන්නේ ඉරට්ටේ ඔව්
එහෙනම් ළමයි මතක තියාගන්න ඕනම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාව ඉරට්ටේ වෙනවා. ඊට පස්සේ කැමැතිම ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියන්න. කැමැතිම ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියන්න. ඔයගොල්ලෝ කැමති ඔත්තේ සංඛ්‍යා දෙකක් අර හිස්කොලේ මේ නැත්තම් කටුවැඩ පොතේ හරි කැමැතිම ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියන්න. හරි මම ලියනවා 101යි හරිද 125යි. කැමැතිම ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියා ගන්න. කැමැති ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියලා ඒ දෙක එකතු කරන්න. 101යි මම 125යි ඔත්තේනේ. එකතු කරන්න. එතකොට ළමයි එන සංඛ්‍යාව කැමැතිම ඔත්තේ සංඛ්‍යා දෙකක් ලියලා එකතු කරන්න. හරි මං ලියපු ඔත්තේ සංඛ්‍යා දෙක මම එකතු කරන්නම් 1යි 5යි 6යි 0යි 2යි 1යි 1යි 2යි. මට කියන්න පුතේ උත්තරේට එන්නේ ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද? හොඳට දැන් මේ බලන්න මට 226 ආවේ. ඕගොල්ලන්ට තාපු බලන්න අගේ. ඈ? ඔව්. හොඳට බලන්න මේ අභිලක්කම 6 මට ආවේ. නේ? ඔව්. එතකොට පුතේ මේ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාවත් ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරාම එන සංඛ්‍යාවත් ඉරට්ටේ. ඉරට්ටෙමයි එන්නේ. තේරුණාද? ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හෝ ඔත්තේ සංඛ්‍යා දෙකක් හෝ එකතු කළ විට ලැබෙන පිළිතුර ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. තේරුණාද? පැහැදිලිද? ඈ? තේරෙනවා. හොඳයි. දැන් ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරාම බලන්න මොකද වෙන්නේ කියලා. හරි 48න් මම අඩු කරනවා පුතේ 34. ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරාම එන උත්තරේ බලන්න දැන්. 8න් 4ක් 4යි. 4න් 3ක් 1යි. අන්න. මොකක්ද එන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක්. ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරාම එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඉරට්ටේ සංඛ්‍යාවකට ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. හැබැයි ළමයි ඔත්තේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. අපි ඔත්තේ සංඛ්‍යාවකින් 125න් මම අඩු කරනවා 101. ඔත්තේ සංඛ්‍යාවකින් ඔත්තේ සංඛ්‍යාවක් අඩු කරාම බලන්න 5න් එකක් 4යි 2න් බිඳුවක් 2යි 1න් එකක් බිඳුවයි 24 ඉරට්ටේ. එහෙනම් මතක තියාගන්න ඉරට්ටේ සංඛ්‍යාවකට ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඉරට්ටේ. ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරාම එන උත්තරෙත් ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යාවකින් ඔත්තේ සංඛ්‍යාවක් අඩු කරාම එන්නේ ඉරට්ටේ. තේරෙනවද? එක වැදගත් දෙයක් නේ. හරි. ඊට පස්සේ ළමයි ඉරට්ටේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරොත් මොකද වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවකට මම ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරනවා. අන්න. කැමැතිම ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි මම ලියා ගන්නම්. 34යි 101යි. 34 ඉරට්ටේ 101 ඔත්තේ. එකතු කරන්න ටක් ගාලා. මේ 101යි 34යි එකතු කරොත් බලන්න මොකක්ද එන්නේ කියලා. ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකයි එකතු කරොත් මොකක්ද එන්නේ? ඔව් 4යි 1යි 5යි 0යි 3යි 3යි මෙතන 1යි. ඔව්. ඔත්තේ එන්නේ. හරි. අනික වන්න මෙතන ළමයි ලියන්න ඉරට්ට එකතු කරාම ළමයි එන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවකින් ඉරට්ට සංඛ්‍යාවක් අඩු කරාම එන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඔත්තේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඔත්තේ සංඛ්‍යාවකින් ඔත්තේ සංඛ්‍යාවක් අඩු කරාම එන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. හැබැයි ළමයි ඔත්තේ සංඛ්‍යාවකට ඉරට්ට සංඛ්‍යාවක් එකතු කරාම එන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. නේ? ඒ වගේම ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ට සංඛ්‍යාවක් අඩු කරාම හරි මතක තියාගන්න දේවල් නෙමෙයි මේක බැලුව හැකින් ටක් ගාලා නේ. ඕක 101කින් 34ක් අඩු කරන්න. හරි එකෙන් 4ක් නම් බෑ. මෙහෙන් එකක් ගන්න ඒත් නෑ. මෙහෙන් එකක් ගත්තා නේ. මෙතන දෙදි 10යි. ආයෙ එකක් ගත්තා මෙහාට 10න් එකක් නේ. 10ක් වෙලා ඇවිල්ලා නේ. හරිද? එහෙමනේ. මෙතන අඩු කරලා ගත්තාම කී දෙන්නේ ළමයි? 101කින් 34ක් අඩු කරාම එන්නේ මෙතන 67යි නේ.
ඔව් අඩු කරගන්න පුළුවන් නේ 67ක් කියලා එන්නේ. පැහැදිලිද 67ක් කියලා එන්නේ. එතකොට ළමයි මෙතන එන උත්තරෙත් මොකද වෙන්නේ? ඈ ඔත්තේ ඉන්නේ නේ. ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ට සංඛ්‍යාවක්. ඔත්තේ ඉරට්ට සංඛ්‍යාව අඩු කරාම උත්තරේ ඔත්තේ සංඛ්‍යාවක් එන්නේ. හරි. ඒ වගේ තමයි නිකන් අපිට බැලුව හැකි ලියලා සම්බන්ධතා හරිද එකතු කරද්දී අඩු කරද්දී ඉතින් ඔය වගේ ඒවා තියෙනවා. මම නිකන් මේ කියලා දුන්නේ මතක තියාගන්න. හරිද? ඔක ලියන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද ඒක? එකතු කරලා අඩු කරලා බැලුව හැකිනේ ළමයි. ඉරට්ට සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ ඔත්තේ අඩු කරලා එකතු කරලා බැලුව හැකි මොකද්ද එන්නේ කියලා. තේරෙනවනේ ඒකනේ? හරි. ඊට පස්සේ ළමයි අපිට ಗುಣ කරලා බලන්නත් පුළුවන්. ඔත්තේ සංඛ්‍යාවකින් නේ ಗುಣ කරන්න පුළුවන්. ඊට පස්සේ ඉරට්ටේ සංඛ්‍යාවකින් ಗುಣ කරලා බලන්න පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි ಗುಣ කරලා බලන්න පුළුවන්. හරිද? මොන සංඛ්‍යාවද එන්නේ කියලා බලමු ඕනනම් නිකන් එකක්. හරි ඉරට්ටේ සංඛ්‍යාවකුයි අපි ලියලා ಗುಣ කරමු නිකන්. ඉරට්ටේ සංඛ්‍යා දෙකක් මම ලියනවා 4යි 6යි. ඉරට්ටේනේ. පුතේ මේ දෙක ಗುಣ කරොත් කීයද එන්නේ? 4 වරක් 6 අන්න 24යි. ඈ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ಗುಣ කරාම එන්නේ ඔව් ඉරට්ටේ සංඛ්‍යාවක්මයි. ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා දෙකක් මම ලියලා ಗುಣ කරනවා. 5යි 3යි. ඔත්තේ සංඛ්‍යා දෙකක් කැමැතිම 5 සහ 3 මම ලිව්වා ඔන්න ಗುಣ කරනවා. 5 වරක් 3 කීයද? 15යි. ඔත්තේ සංඛ්‍යා දෙකක් ಗುಣ කරාම එන්නේ ඔත්තේ. දැන් මේ මතක තියාගන්න ඉතින් එපා. එහෙම ඕනේ නැහැ මතක තියාගන්න. අපිට නේ ඇහුවොත් නිකන් ලියලා බැලුවේ හැකි මොකක්ද එන්නේ කියලා. හරි ඔත්තේ සංඛ්‍යා දෙකක් ಗುಣ කරාම එන්නේ 15 ඔත්තේ. ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි ಗುಣ කරාම උදාහරණයක් අපි ගමු ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ටේ සංඛ්‍යාවකුයි 5යි 4යි ಗುಣ කරනවා. මොකක්ද එන්නේ? 5 කියන්නේ ඔත්තේ 4 කියන්නේ ඉරට්ටේ. 5 4ක් 4 ඈ 20යි. ඔව් එතකොට 20 ඉරට්ටේ. 5 ඔත්තේ 4 ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ටේ සංඛ්‍යාවකුයි ගුණ කරාම උත්තරේ ඉරට්ටේ වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අපිට නිකන් බැලුවේ හැකි. කියන එක තේරුණාද? හරි ඉතින් ඔක මතක තියාගන්න ඕනේ නැහැ. මම මේ අමතර දෙයක් කියලා දුන්නේ. හරි? අහුවොත් කවුරු හරි නේ අපිට නිකන් ඔහම හදලා ටක් ගාලා කිව්වේ හැකි මොන වගේ සංඛ්‍යාවක්ද එන්නේ කියලා. පැහැදිලිද? හරි නේද? හොඳයි. දැන් ළමයි අපි පොඩි ගණන් කීපයක් හදලා අභ්‍යාස මාලාවකට එමු. හැමෝම 14 2 අභ්‍යාසයට එන්න. ඉක්මනට 14 2 අභ්‍යාසය අද අපි මේ අභ්‍යාස කරලා අවසන් කරමු පන්ති ඉක්මන් කරන්න. මේවා ලියන්න අවශ්‍ය නැහැ. මම මේ කියලා දුන්නේ ඒවා පොඩ්ඩක් මතක තියාගන්න සාමාන්‍ය දේවල්. හරි. දැන් හැමෝම පුතේ එන්න 14 2 අභ්‍යාසය ටියුට් එකේ තියෙනවා නැත්නම් අච්චු පොතේ තියෙනවා. අච්චු පොතේ නම් පිටු අංකේ 29 නේද? අච්චු පොතේ පිටු අංකේ 29 පෙරලා ගන්න. 14 2 අභ්‍යාසය. පොතේ දාන්න. ප්‍රශ්න අංක 1. උත්තර ලිව්වහම ඇති ඈ. හරි. පටන් ගන්න ලියන්න. 10ත් 25ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. ලියන්න ඉක්මනට. ඉක්මනට උත්තර ටික ලියාගෙන යන්න ප්‍රශ්න අංකය දාලා. පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට ලියන්න. 14 2 අභ්‍යාසය.
ඉවරයි. 10ත් 25ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ප්‍රශ්න ලියන්න ඕනේ. අභ්‍යාස මාලාවේ නම දාලා ප්‍රශ්න අංකය දාලා උත්තරේ ලියන්න. 10ත් 25ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා. අනිවල ඔව් 10ත් 25ත් අතර කිව්වහම 10 ගන්න බෑ. ඉරට්ටේ වුණාට 10ට වැඩි 25ට අඩු 12 14 16 18 20 22 24 හරි දාගන්න. 10යි 25යි අතර තියෙන ඉරට්ට සංඛ්‍යා. 19 සිට 35 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා. දක්වා කිව්වහම 35 ගන්න බෑ. 19 සිට කිව්වහම 19 ඔත්තේ හින්දා කොහොමද 19 ගන්න පුළුවන්. 19 සිට ඔත්තේ 19 21 23 25 27 29 31 33 35 ලියන්න බෑ ඔත්තේ උනාට දක්වා කියලා තියෙන හින්දා 33න් නවත්තන්න ඕනේ. හරි. 13 සිට 24 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා. තෙක් කිව්වොත් ගන්න පුළුවන් අග එක 24 ඉරට්ට හින්දා ගන්න පුළුවන් කොහොමද? හැබැයි 13 ළමයි සිට කිව්වහම ගන්න පුළුවන් වුණාට 13 ඔත්තේනේ. ඉරට්ටේව ලියන්න ඕනේ හින්දා 13 ලියන්නත් බෑ. 14 ඉඳන් ලියන්න. 14 16 18 20 22 තෙක් කිව්වහම 24ක් පුළුවන්. ඒ ටික හරිද හැමෝගෙම? හරි. හරි. ප්‍රශ්නාංක 4 ඉක්මන් කරන්න. අට්ටකා ලියන්න වැඩි වෙලාවක් ගන්න එපා. පහත සඳහන් සංඛ්‍යා අතුරින් ඉරට්ට සංඛ්‍යා සහ ඔත්ත්‍ය සංඛ්‍යා වෙන වෙනම ලියන්න. අපි ඉස්සෙල්ලා ළමයි ඉරට්ට සංඛ්‍යා ටික ලියමු. ඉරට්ට සංඛ්‍යා ටික ලියන්න. තෝරලා. මොනවද ඉරට්ට සංඛ්‍යා වලට එන්නේ? 400 ඔය ඉරට්ට සංඛ්‍යා සහ ඔත්ත්‍ය සංඛ්‍යා ටික ලියුවාම හරිනේ. නේ? හරි. ඉරට්ට සංඛ්‍යා ටික ලියන්න යටින් ආයි ඔත්ත්‍ය සංඛ්‍යා ටිකක් ලියන්න ඕනේ. ඔතන තියෙන සංඛ්‍යා තෝරලා. හරි. මට කියන්න මොනවද එන්නේ ඉරට්ට සංඛ්‍යා වලට? අපි පිළිවෙල ලියාගෙන යමු. 456 මොකද වෙන්නේ? ඔව් අග ඉලක්කම 6 ඉරට්ටේ. 395 අග ඉලක්කම 5 හින්දා ඒක යන්නේ ඔත්තේ ගොඩට. 714 අග ඉලක්කම 4 එක ස්ථාන ඉලක්කම 4 නම් ඉරට්ටේ. 1852 අග ඉලක්කම 2 1852 ඉරට්ට වෙනවා. 341 අග ඉලක්කම 1නේ. ඒක යන්නේ ඔත්තේ. නේ? ඊට පස්සේ 27850 අග ඉලක්කම 0 27850 අග ඉලක්කම 0 ඉරට්ටේ. 148400 අග ඉලක්කම 0 නේ 148400 එතකොට එයාව අහුවෙන්නේ ඉරට්ටේ. ඊට පස්සේ 397659 අග ඉලක්කම 9 ඒක අහුවෙන්නේ ඔත්තේනේ. ඔව් ඔත්තේ සංඛ්‍යාවකට 397659 නේ අග ඉලක්කම 9. ඊට පස්සේ අන්තිම එක 8 මිලියන 8 ඔය තියෙන්නේ. හරිද? 8 මිලියන 8 අග ඉලක්කම 8නේ. ඒතර 8 මිලියන දහස් අහුවෙන්නේ නැහැ. 0.8 8 මිලියන 8 කියන සංඛ්‍යාවත් ඉරට්ට වෙනවා අග ඉලක්කම මේ 8 ඉරට්ටේ හින්දා. හරිද බලන්න මේ ටික? ප්‍රශ්නාංක 4 ඉවරද? ඉක්මන් කරන්න. ඉවරයි. හරි. පුතේ ප්‍රශ්නාංක 5 අන්න. ප්‍රශ්නාංක 5. ඔබේ උපන් වර්ෂය මාසය සහ දිනය සංඛ්‍යා වලින් පිළිවෙලින් ලියන්න. ඔයාලගේ ළමයි උපන් වර්ෂය මාසය දිනය ලියන්න බලන්න හැමෝම. උපන් දිනේ මතකද හැමෝටම? මතකයි. හොඳයි. හරි. උපන් වර්ෂය හැමෝටම මතක වෙන්නේ නැහැ නේ උපන් දිනේ. ඉතින් මතකයිනේ නේ. උපන් වර්ෂය පුතාලා උපන් අවුරුද්ද මට ටක් ගාලා කියන්න. උපන් වර්ෂය ඉපදිච්ච අවුරුද්ද කියන්නේ 2000 කීයද?
මතක නෑ 2000 ඈ 2010ද 2011ද මට පොඩ්ඩක් උපන්දින දාගෙන යන්න බලන්න. සමහර ළමයි 2010 සමහර ළමයි 2011ද 2011 නම් ජනවාරි නේද 2011 ළමයි ජනවාරි මාසෙද 2011 ළමයි ජනවාරිද මාසේ ඈ කොකෝ 2011 ළමයි පොඩ්ඩක් දාන්න 2000 ඔව් ජනවාරි හරි 2011 නම් ජනවාරි වෙන්න ඕනේ නැත්නම් 2010 තමයි නේද ඔව් හරි හරි අද ඔයාලා කමන්නේ 2011 යක් ඉන්නවා 2010 යක් ඉන්නවා හරි එතකොට වර්ෂයේ ඔයගොල්ලෝ ලියන්න දැන් වර්ෂයේ සමහර ළමයි 2010 ගොඩක් අය 2010 නේ උපන් වර්ෂයේ සමහර ළමයි 2011 හරිද එතකොට මෙතන ඔයගොල්ලෝගේ වර්ෂයේ 2010 ලියුව ළමයි ඒකේ අහලා තිනවා ළමයි මොකද්ද ඊට පස්සේ අහනවා එමේ එක් එක් සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද ඔව් දැන් 2010 ලියුව ළමයිගේ 2010 කියන එක ළමයි ඉරට්ටේද ඔත්තේද මේක අග ඉලක්කම බිඳුව හින්දා ඉරට්ටේනේ මෙතන ඉස්සරහෙන් දාන්න ඉරට්ටේ කියලා ඉරට්ට 2011 අවුරුද්දේ ඉපදිච්ච ළමයි 2011 අවුරුද්දේ ඉපදිච්ච ළමයිත් ඉන්නවන්නේ 2011 අවුරුද්දේ ඉපදිච්ච ළමයි මේ 2011 අග ඉලක්කම එකනේ එතකොට මේ සංඛ්‍යාව ඔත්තේ වෙනවා එතකොට ඔත්තේ හරි ඊට පස්සේ වර්ෂය හරි මාසය දැන් ඕගොල්ලෝ කල්පනා කරලා ඕගොල්ලන්ගේ උපන් මාසය උදේ ජනවාරි නම් මාසයේ 1 පෙබරවාරි නම් මාසයේ 2 හරිද මාසයේ 2 නේද මාර්තු නම් 3 මාසයේ අප්‍රේල් නම් මාසයේ 4 නේ ඔව් ඉතින් ඒක තේරෙනවනේ 4 නම් ඉරට්ටේ 5 නම් ඔත්තේ හරි මාසයේ ඉතින් 12 දක්වා තමයි එන්නේ ඉතින් මාසයේ 1 2 නේ ජනවාරි ඉඳන් දෙසැම්බර් කියන්නේ පළවෙනි මාසේ ඉඳන් 12 වෙනි මාසේ වෙනකන් ඊට පස්සේ ඒක බලලා ලියන්න මම ඒක ලියන්න යන්නේ තේරෙනවනේ ඊට පස්සේ ළමයි දිනේ ඔව් දිනේ 1 ඉඳන් 31 වෙනකන් ඔයගොල්ලන්ගේ දින තියෙන්න පුළුවන් ඉතින් දන්නවනේ 1 2 3 4 31 වෙනකන් දින එනවනේ එතකොට ළමයි මේ ඒකත් ඔයගොල්ලන්ට ඔත්තේ ඉරට්ටේද කියලා ලිව්වේ හැකිනේ හරි හොඳයි හරි ඊට පස්සේ ප්‍රශ්නාංක 6 ඉක්මන් කරන්න තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ 6 මෙම ස්ථානයේ වාහන නැවැත්වීම මාසයේ ඔත්තේ දිනවල පමණයි. ඔයගොල්ලෝ එහෙම දැකලා දිනවද කෝරු ගහලා දිනා පාරවල් වල නේ. මේ පැත්තේ වාහන නවත්තන්න පුළුවන්. ඔය ගොඩක් වෙලා ටවුන් වලට යද්දි දැන් ටවුන් එකකට යද්දි සමහරවල්ලාට නේ දැකලා ඇතිනේ. ටවුන් ආශ්‍රිතව මේ වම් පැත්ත සහ දකුණු පැත්ත තියෙනවනේ. මෙම ස්ථානයේ වාහන නැවැත්වීම මාසයේ ඔත්තේ දිනවල පමණයි. දැන් අපි ගත්තොත් මාසයේ පළවෙනිදා ඉඳන් 31 වෙනකන් දින තියෙනවනේ. සමහර මාසවල 31 වෙනකන් දින නැත්නම් 30 වෙනකන් පෙබරවාරි මාසේ නම් නේ 28 අධික අවුරුද්දක් නම් 29ක් වෙනකන් තියෙනවා. හොඳයි. කොහොම හරි කමක් නැහැ ළමයි. දැන් දින ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා හම්බ වෙනවනේ දින යද්දිනේ. දැන් අද පළවෙනිදා නම් හෙට දෙවෙනිදා. නේද? දැන් අද 26 වෙනිදා. අද දිනේ ළමයි එතකොට ඉරට්ටේ දිනයක් 26 නේ. හෙට 27 ඔත්තේ. ආයි අනිද්දා 28 හින්දා ඉරට්ටේ. එතකොට මේ පැත්තේ වාහන නවත්තන්නේ ඔත්තේ දිනවල. මේ පැත්තේ වාහන නවත්තන්නේ ඉරට්ටේ දිනවල. එහෙම ගහලා තියෙනවා. සමහරලාට දැකලත් ඇති. එතකොට දැන් මෙම මාසයේ ඔත්තේ දිනවල පමණී කියලා ගහලා තිබ්බොත් නේද නගරයක එක්තරා වීදියක ප්‍රදර්ශනය කර තිබ්බලු මේ බෝඩ් එක ජුනි මාසයේ මෙම ස්ථානයේ වාහන නැවැත්විය හැකි දින මොනවද? ජුනි. දැන් ජුනි මාසෙට මට කියන්න දින කීයක්ද අපේ දැන් මාසෙ ජුනි තමයිනේ. ඔව්. ජුනි මාසේ දින 30ක්ද තියෙන්නේ 31ක්ද ඔක්කොම? ජුනි මාසේ දින ටක් ගාලා කියන්න. කැලෙන්ඩරේ ටක් ගාලා බලන්න ඕනේ නේද? මතක නැද්ද ජුනි මාසේ? දින හොඳයි 30යි. ජුනි මාසේ දින 30යි. ඔය මේ මාසේ එතකොට ඔත්තේ දිනවල තමයි වාහන නවත්තන්න පුළුවන් මේ පැත්තේ මෙම ස්ථානේ. මොනවාද ඔත්තේ දින? පළවෙනිදා. හොඳයි ලියන්න. හරිද? පළවෙනිදා, තුන්වෙනිදා පුළුවන්, ආයි පස්වෙනිදා පුළුවන්. මෙන්න මේ දිනවල වාහන නැවැත්විය හැකි එතන. 9 වෙනිදා, 11 වෙනිදා, 13 වෙනිදා, 15 වෙනිදා, 17 වෙනිදා, 19 වෙනිදා, 21 වෙනිදා,
23 වෙනිදා 25 වෙනිදා 27 වෙනිදා 29 වෙනිදා ඔන්න ඔය දිනවල වාහන ටික නවත්තන්න පුළුවන්. වාහන එතන නවත්තන්න පුළුවන්. ජුනි මාසයේ එතකොට වාහන නැවැත්විය හැකි දින එන්නේ ඔන්න ඔය දින ටික. හරිනේ 1 ඉඳන් 29 වෙනකම්. අන්තිම එකක් කරලා අපි අවසන් කරමු අදට ක්ලාස් එක ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක හරි 7 වෙනි ගාන ඔයගොල්ලෝ ළමයි දැන් ඕකේ අභ්‍යාසයක් තව උඩ එකක් තියෙනවා 14 එක අභ්‍යාසෙ හෝම්වර්ක් මාක් කරගන්න. ගෙදර වැඩ වලට 14 එක අභ්‍යාසෙ. හරි ගෙදර වැඩ 14 එක අභ්‍යාසෙ ගෙදරදී කරන්න. අපි දැන් 14 දෙකනේ කරේ. 4 3 2 3 1 සහ බිංදුව යන ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන පහේ ඔත්තේ සංඛ්‍යා හා ඉරට්ටේ සංඛ්‍යා පහ බැගින් ලියන්න. ඉතින් ලේසි යමක් නෑ. ඉලක්කම් පහම එක ඉලක්කමක් එකපාරක් විතරක් නේ. ඔව්. දැන් අපි ওই ඉලක්කම් ටික ওই පිළිවෙලට දැන් අපි හිතන්න ඔන්න ළමයි ওই ඉලක්කම් පහ කාඩ් පහක මෙහෙම ගහලා දිනවා. නේ? මොනවද තියෙන ඉලක්කම් කාඩ් පහේ ඔය 4 2 3 1 බිංදුව. ඔය කාඩ් පහ අරන් අපිට වෙනස් කර තැන් තැන් වල තියෙතිය නේ ඉලක්කම් පහේ සංඛ්‍යා හැදුව හැකිනේ. ඒ සංඛ්‍යා වලින් ඉරට්ටේ වන සංඛ්‍යා පහකුයි ඔත්තේ වන සංඛ්‍යා පහකුයි ලියන්නයි තියෙන්නේ. ඉරට්ටේ සංඛ්‍යා ලියද්දි ළමයි මේ අගට එන්න ඕනේ එක්ක බිංදුව නැත්තම් 2 නැත්තම් 4. අපි දැන් කෙලින්ම මෙහෙමම සංඛ්‍යාව ගත්තොත් නේ හරිද? ඔව් මොකක්ද දෙන්නේ? 42310. මේක ඉරට්ටේ. ඊට පස්සේ ඕනනම් අපි 2 මුලට දාලා 4 ඊට පස්සේ දැම්මොත් 24310. එහෙම නැත්නම් අපිට පුළුවන් නේද 3 මුලට දාලා නේ 31240. හරිද? ඔය වගේ ලියුව හැකි නේ. ඔව් ඕන තරම් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් 1 මුලට දැම්මොත් නේද? හරිද? 10402. ඔය අනේ එකපාරකට එක ඉලක්කමක් විතරයිනේ. 1 හරි බිංදුව හරි 3 නේ. ඔව් 432. මෙන්න ළමයි මං ඉරට්ටේ සංඛ්‍යා කිහිපයක් ලිව්වා. ඔය වගේ පහක් ලිව්වනම් හරි. හරි. මෙතන ඕනනම් 204 හරිනේ. ඉක්මන් කරන්න. 31204 මෙතන 10431 තව එකක් ලියමු. පහක් ලියන්න ඕනේ. ඊට පස්සේ ඕනනම් තව මොනවද එන්නේ? හරිද? ඔව්. තව එකක් ළමයි ඕනනම් මෙතන 14302 නේ. හරිනේ. ඉලක්කම් පහම අරගෙන ලියන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යා. එතකොට අප ඉලක්කමට එක්ක බිංදුව එක්ක මෙතන 2 නැත්නම් 4 තමයි දාන්න වෙන්නේ. ඔන්න ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. පහක් ලියන්න මේ වගේම ඕන තරම් තව ලියුව හැකි මේ සංඛ්‍යා පාවිච්චි කරලා ඔත්තේ සංඛ්‍යා ලියද්දි ළමයි ඔත්තේ සංඛ්‍යා ලියද්දි අකට එක්ක 3 එක්ක 1 තමයි දාන්න වෙන්නේ නේ. ඔව්. ඒ කියන්නේ අගට එක්ක 3 දාන්න නැත්නම් 1 දාන්න. හරි. අනිත් ඉලක්කම් මාරු කරාට කමන්නේ නැහැ. ඒතකොට 42000 කීය දෙන්නේ? 42000 13. හරිද බලන්න? 42013 මේ ඉලක්කම් පහම පාවිච්චි කරන්න වෙනවා. තව එකක් විතර ඕනනම් 24301 හරිනේ. ඊට පස්සේ 34201 හරිද බලන්න? අර ඉලක්කම් පහ අරගෙන එක ඉලක්කමක් එකපාරකට විතරයි දාන්න ඕනේ. තේරෙම හරිය නේද? හොඳයි. තව එකක් හරිද? තව එකක් ඕනනම් 14103 හරිද? ඊට පස්සේ අනේ 103 ලියන්න බෑනේ ආයි පාරක් නේද? එක ඉලක්කම එකපාරෙන් 203 14203 තව එකක් එක ඉලක්කමක් එකපාරයි ලියන්න ඕනේ ඈ. තව එකක් ලියුවොත් පුතේ මොකක්ද එන්නේ? අපි ලියමු 24103 103 හරිනේ. හරි හොඳයි.
මේකේ අග ඉලක්කම් වලට එන්න ඕනේ එක්ක 3 එක්ක 1. එතකොට තමයි මේවා ඔත්තේ වෙන්නේ. මේක ඉරට්ටේ වෙද්දි 0.42 පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳයි. හරි තමයි එහෙනම් මෙතනින් පාඩමේ දැන් භාගයක් විතර අවසන් වෙනවා. ඊටු ටික අපි ලබන සතියේ ක්ලාස් එකේ කරමු. ගෙදර වැඩ වලට 14 එක අභ්‍යාසය කරන්න ඕනේ. හරි නේද? හොඳයි. එහෙනම් ඒ ටික පැහැදිලි. හරි. හොඳයි. හරිද හැමෝම ඉවරද? හරි නේද? හොඳයි. එහෙනම් හරි පරිස්සමට ඉන්න ඕනේ. මේ හෝම්වර්ක් ටික කරන්න. හරි. ආයිබෝවන්. ලබන සතියේ ක්ලාස් එකෙන් එහෙනම් හම්බ වෙමු.